නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරේ වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණී කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මයේ ප්‍රතිලාභය අපි හැමදෙනාම ඊටාම හොඳින් මේ වෙනකොට තේරුම් අරන් තියෙනවා. විශාල පිරිසක් මේ ධර්මයේ වටේ රොඳ බැඳෙමින් සිටිනවා. ඒ විශාල පිරිසක් ධර්මයේ ගැන උනන්දුවක් තියෙනවා. ඔවුන්ට Tamanගේ හිත සුවපත් කරගන්න බලවත් කැමැත්තක් පවතිනවා. ඒ කැමැත්තත් එක්කමයි මේ දේශනාවට කන් දෙන්නේ. ඒ කැමැත්ත සහිතවමයි අනුකම්පා සහිතව අපිත් මේ දේශනා කරන්නේ. එතකොට මේ බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධය මෙපමණයි කියලා අපිට විස්තර කරගන්න තවමත් හරියට නිර්ණායකයක්, තවමත් හරියට අදහසක් අපිට හොයාගන්න බෑ. ඒක කොහොම එකක්ද කියලා අපිට තේරෙන්නේ නැහැ තවමත්. ඒතර එහෙම තේරෙන්නේ නැති නිසාම අපි දන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා. ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ අපිට බුදු කෙනෙකුගේ විශ්මිත අවබෝධය ගැන අපිට මේ කතාව තේරෙන්නේ නැහැ. ඒතර මේ කතාව අපිට තේරෙන්නේ නැත්නම් අපිට ඊළඟ ප්‍රශ්නය තමයි බුදු කෙනෙක්ගේ අවබෝධයේ තියෙන කෙලවර සීමාව හොයන එක අපිට වැඩක් නැති දෙයක්. අපිට වැඩක් ඇති දේ තමයි උන්වහන්සේ දේශනා කරපු ධර්මය දුක ඉවර කරගන්න, හිත නිවා ගන්න හොඳටම ප්‍රමාණවත්. ඒ ප්‍රමාණවත් දේශනාව අපිට මේ අපේ අතේ මුණ ගැහිලා තියෙන නිසා අපි ඊට වඩා පරිබාහිර කාරණා ගැන ඕනෑවට වඩා කලබල වෙන්න ඕන නෑ පින්වත්නි. ඕනෑවට වඩා ඒ ගැන සංවේදී වෙන්න ඕනත් නෑ. හේතුව තමයි අපට අපේ ජීවිතේ දුක ඉවර කරගන්න ප්‍රමාණවත් ධර්මයක් අපි ඉදිරියේ තියෙනවා. හැබැයි බුදු කෙනෙක් දේශනා කරපු ඔක්කොම ධර්මය අපි අතර නැහැ. දැන් උදාහරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ මහියංගනීට ඇවිල්ලා බණ කියන්න ඇති. එතකොට පෙරුමක සුමන කියලා මහියංගනේ පාලනය කරපු ප්‍රාදේශීය පාලකයා වෙච්ච, දැන් ඔය අපි සුමන සමන් දෙවියෝ කියලා කතා කරන්නේ. ඒතර එයා සෝතාපන්නත් වෙලා තියෙනවා. හැබැයි සෝතාපන්න වුණේ මොන දේශනාව අහලාද කියලා අපි දන්නේ නෑ. බණ කිව්වා කියලාත් දන්නවා. උන්වහන්සේ වැඩි බවක් දන්නවා. හැබැයි කියපු බණ ගැන අපි දන්නේ නෑ. ඒතර මේ මහ පොළොවේ එවැනි සෝතාපන්න ශ්‍රාවකෙක් බිහි වුණා නම් එදා බුදුරජාණන් වහන්සේ ලංකාවේදී ඉතා ගැඹුරු අතිශය සුන්දර දේශනාවක් කරන්න ඇති. ඒ දේශනාව මොකක්ද කියලා අපි දන්නේ නෑ. දැන් ඔකට හරි ලස්සන දේශනාවක් තියෙනවා සින්සපා සූත්‍රය කියලා. උන්වහන්සේ මතක් කරනවා, මහණෙනි මේ මගේ විශ්මිත අවබෝධයේ හරියට විශාල සින්සපා වනයේ වගේ එකක් කියනවා. මගේ අවබෝධය එහෙම එකක් කියනවා. හරිම විශ්මිතයි කියනවා. හැබැයි මහණෙනි මම ඔබට කියන්නේ මේ අතට ගැත්ත ඇටේරියා මිටක් වගේ ටිකයි කියනවා. මම ඔබට කියන්නේ මේ අතට ගත්ත ඇටේරියා මිට වගේ ඊටාම ස්වල්පයි කියනවා. ඒ වගේ ටිකක් තමයි මහණෙනි මම ඔබට කියන්නේ. හේතුව තමයි බුදු කෙනෙක්ගේ විශ්මිත අවබෝධයට අදාළ සියලු දේවල් අපිට උදව් වෙන්නේ නැහැ. උන්වහන්සේට ආවර්ජිත ප්‍රතිබද්ධ ඥානයක් තියෙන්නේ. ආවර්ජනීය කරපු සැනින් ආවර්ජනීය කරපු ගමන් උන්වහන්සේට බොහෝ දේවල් ගවේෂණය කරගන්න පුළුවන්. හැබැයි ආවර්ජනීය කරගන්න බොහෝ දේවල් අපට උදව් වෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි අපට උදව් වෙනවා නම් උන්වහන්සේ නොකිය ඉන්නෙත් නෑ. උන්වහන්සේ එකයි කියන්නේ මේ විශ්මිත සින්සපා වනේ වගේ විශ්මිත අවබෝධයක් මහණෙනි මට පවතිනවා. හැබැයි මම නුඹලාට කියන්නේ මේ අතට ගත් ඇටේරියා මිට වගේ ඊටාම ටිකයි කියලා උන්වහන්සේ අපට දේශනා කළා. එතකොට මේ දේශනාව ඇස්සේ අපට මේ අපේ දුක හමාර කරගන්න මේ පණිවිඩය උදව් වෙනවා. ඒතර මේ පණිවිඩය සාමාන්‍ය ජීවිතයක් ගත කරන මේ කෙනෙකුට, ඒ කියන්නේ ප්‍රඥාව මෝරපු නැති කෙනෙකුට නිකන් බොහොම නීරස වෙන්න පුළුවන්.
තවත් කෙනෙකුට ඉතින් මේ දේශනාව ඊටාම රමණීය නෑ කියලා හිතෙන්නත් පුළුවන්. නමුත් පින්වත්නි බුදු කෙනෙක්ගේ බුද්ධ වචනේ හැමෝටම එක ආකාරයෙන්ම ඒකාකාරී විදියටම ගැළපිලා ජීවිතේට මුණ ගැහෙන්නේ නැති එකම හේතුව තමයි මේක ඊටාම ඥානවන්තයින්ගේ ප්‍රඥාවන්තයින්ගේ චමත්කාර ජනක පණිවිඩයක්. ඔවුන්ටයි මේ ධර්මයේ හිමිකාරීත්වය තියෙන්නේ. එතකොට මේ ප්‍රඥාවන්තයින්ගේ ධර්මයේ මුණ ගැහුණත් අසත්පුරුෂයාට මෝරපු නැති ප්‍රඥාවක් තියෙන මිනිහෙකුට එයාට මේ ධර්මයේ ගැලපෙන්නේ නැහැ. එයා මේ ධර්මයේ පාවිච්චි කරන්නේ මෙහි තියෙන එකේව වහගන්න. අර එක තැනක තියෙනවා එක ජාතක කතාවක තියෙනවා. ඉතින් මේ වගේ මේ තියෙන ඒවා එච්චර ලොකුවට ඔබ ගන්න එපා. මේකේ හරේ විතරක් ගත්තාම හරි. එක ජාතකයේ තියෙනවා මේක ජාතකයක එක මිනිස්සෙකුට මන්ත්‍රයක් හම්බ වෙනවා. මේ මන්ත්‍රේ පාඩම් කරගන්න ඕනලු කවුරුත් නැති තැනක. ඒ කියන්නේ කාටවත් ඇහෙන්න නරකයි. ඒ නිසා ඒකේ පෘථුවිජේ මන්ත්‍රය කියලා. ඒක මේ මහා පෘථුවියම මේ Tamanගේ අනසකට ගන්න පුළුවන් මන්ත්‍රයක් කියනවා. ඒතර මේ මිනිහා මේක අරගෙන ගියා කැලේකට ගිහින් මේ මන්ත්‍රේ පාඩම් කරා. පාඩම් කර ඉන්නකොට දැන් මේක හොඳට ඒක හොඳට සිද්ධි කරගන්න ඕනේ. ඒක හොඳට ඇඟ හැම මාස්ලේ නහර ඇට මිදුළු වලටම ඒක ආවර්ජනීය කරපු සැනින් මේ මන්ත්‍රය සිහියට නැගෙන විදිහට ඒක හොඳට දහස් වාරයක් සජ්ජායනා කර ඒකේ හොඳට බල පිහිටව ගන්න ඕනලු. ඉතින් මේ මිනිහා මේක බල පිහිටව ගන්න මේ මන්ත්‍රේ කවුරුවත් නැති ඉතින් ගැඹුරු කැලෑවකට ගිහින් පාඩම් කරනකොට නරියෙක් අහගෙන හිටියලු මේ මන්ත්‍රේ. ඉතින් නරියා මේක අහගෙන ඉන්නකොට මේ මිනිහාට පාඩම් හිටලා දැන් මේක තවක් කල්පනා කරනකොට මේ නරියටත් හොඳට පාඩම් හිටලු. දැන් බලන්න මේක හොඳ ලස්සන දාර්ශනික අදහසක් තියෙනවා. මම ඒකයි මේ කතාව කියන්නේ. ඉතින් නරියටත් මේක දැන් පාඩම්ලු. දැන් නරියා බැලුවා දැන් අර කහගෙන හිටියා දැන් නරියටත් පාඩම්ලු. તો නරියා කෑ ගහලා දිව්වලු උඹට විතරක් නෙමෙයි ඔය මන්තරේ පාඩම් මෙන්න බලපන් මටත් පාඩම් කියලා නරියා දිව්වලු. සර්වමනුස්සයා මේ කැලේකට ආවේ කාටවත් ඇහෙන්නේ නැතුව මේක පාඩම් කරගන්න. නමුත් දැන් උනේ මොකද්ද? දැන් උනේ මගේ මන් පාඩම් කරපු එක මේ නරියෙකුත් දැනගෙන. ඊට පස්සේ මේ මනුස්සයා දිව්වා අල්ලන්න බැරි වුණා. මේ නරියා ගිහින් මේ නරි දෙනකගේ වලිගේ පෑගුවාලු. පෑගුවාම ඒ නරි දෙන ඇහුවලු මේ මොකද මගේ වලිගේ පාගන්නේ උඹ කියලා. එතකොට අර නරියා කියනවලු ඇයි උඹ හිතන්නේ මට මුකුත් බෑ කියලාද? නෑ උඹ ගැන මම දන්නවනේ නරියෝ මීට කලින් උඹ ගැන අපි දන්නවනේ උඹ මොනවද දන්නේ. එතකොට මේ ඔන්න බලාපන් මගේ වැඩ කියලා මේ නරියාර මන්තරේ මේ කිව්වලු. නරි මන්තර කිව්වද කියලා අහන්න එපා. මේකේ බොහොම හොඳ දාර්ශනික අදහසක් තියෙනවා. ඒකයි මම මේක කියන්නේ. ඒ කියනකොට පින්වත්නි කැලේ ඉන්න විශාලම සතානේ ඇතා කියන්නේ හස්තියා මේ දල බිම ඇනලා වඳිනවලු නරියට. අනික් සියලුම සත්තු වෙනවලු ඒ ඉස්සරහට. එතකොට දැන් මම මේ කියාගෙන ආවේ දැන් අසත්පුරුෂයාට ධර්මයේ හම්බ වුණොත් ඒ මිනිස්සයා ඒ ධර්මයේ පාවිච්චි කරන්න දන්නේ නැහැ. එක්කෝ එයා ඒ ධර්මයේ පාවිච්චි කරන්න කේන්දරේ අවුල වහගන්න. එක්කෝ දෙවියන්ගේ ප්‍රශ්නයක් විසඳ ගන්න. එක්කෝ සෙනසුරු අපලේ වහගන්න. ඒතට යාට මේ ධර්මයේ හරය අල්ලන්න බෑ. හරියට දැන් බලන්න අර නරියාට මේ මන්තරේ උදව් වුණේ නරියා ඒකේ මන්තරේ බලේ පෙන්වුවේ පින්වත්නි අර නරි දෙනකගේ වලිග පාගලානේ. ඒ කියන්නේ නරියන් මේ අසත්පුරුෂයාට ධර්මයේ හම්බ වුණාම එයා දන්නේ ඒක පාවිච්චි කරන්න ඕන විදිය. එයා ඉතින් ඒකට වැඳ ඉන්නවා. ධර්මයට ගරු කිරීම ඉතාම හොඳ දෙයක්. නමුත් ගරු කරන පමණින් අවබෝධ වෙන්නේ නැති එකක් මේක. අවබෝධ කර ගැනීමේ පරිපූර්ණ වගකීම පවතින්නේ ඔබටත් මටත් පුද්ගලික චිත්තසංතානයේ සකස් කර ගැනීම මතම පමණයි පින්වත්නි. ඊට වඩා දෙයක් නැහැ. එතකොට අපට තේරෙනවා මේ ධර්මයේ ස්වකීය ඥානයේ හැටියට තම තමන් ගලප ගන්න ඕන. තේරෙන්නේ නැත්නම් ඉතින් ඒකට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒක තේරෙන්නේ නැහැ කියලා කියන්නේම එයාගේ ප්‍රඥාවේ අවුල් ටිකක් මිසක් වෙන මොකක්වත් නෙවෙයි. එතකොට මේක තේරෙන්න උගත්කම් බලපාන්නේ නැහැ. සමහරට අකුරු බැරි කෙනෙකුට මේ ධර්මයේ හොඳට තේරෙන්න පුළුවන්. ඒ වගේම උගත්කම් තිබිලා වැඩකුත් නැහැ. මේකට අදාළ වෙන ප්‍රධාන මූලික න්‍යාය තමයි හොඳ විදර්ශනා ඥානයක් තියෙන්න ඕන. ඒක නිකන් එකපාර ඇති වෙච්ච එකක් නෙමෙයි. සාංශාරික වශයෙන් දියුණු කරගත්ත විදර්ශනා ඥානයක් තියෙන්න ඕන.
දියුණු වෙලා නැත්තම් මේ වෙලාවේ හරි කමක් නැහැ. මේ බුදුබණ ටික අපේ කනට වැටෙන වෙලාවේ ටික ටික හරි මේ විදර්ශනා ඥානෙ දියුණු කරගන්න එක වැදගත්. මොකද මේක ඥානවන්තයින්ට අයිති දෙයක්. ඥානවන්තයින්ට අයිති දෙයක් නිසා ඥානවන්තයින්ටමයි මේ ධර්මී පෑහෙන්නේ. ඥානවන්තයින්ටමයි මේ ධර්මයේ පින්වත්නි ගැළපීලා යන්නේ. වෙන කෙනෙකුට ගැළපෙන්නේ නැහැ. ඥානයක් නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ බුදුදහම කියන්නේ මොකක්ද ඉතින් කියලා වගේ නිකන් හිතෙන්න පුළුවන්. හැබැයි ඥානවන්තයෙක්මයි බුදුරජාණන් වහන්සේගේ පැත්තට පියවරක් ගාන ඉස්සරහට ඉන්නේ. දැන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ගිහින් කිව්වලුනේ උන්වහන්සේලාගේ ගිහි ජීවිතය කියන්නේ උපතිස්ස කෝලිත කියන දෙන්නා ගිහින් කිව්වලු මේ සංජය කියන තවුසට කියන සංජය බෙල්ලට්ටිපුත්තට ගිහින් කිව්වලු එයා ප්‍රධාන ශාස්ත්‍රවරයෙක්නේ ಭಾರತයේ හිටපු එයා බොහොම ප්‍රසිද්ධ කෙනෙක් විශාල ගෝලියෝ පිරිසක් ඉඳලා තියෙනවා. ඒතර උපතිස්ස අස්සජි හාමුදුරුවන්ගෙන් යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇතිවීමත් හේතු නිරුද්ධ වුණාම මේ අවුල ලිහෙනවා කියලා දැනගත්තාම එයාට ඉතින් මේ පද දෙකෙන් තුනෙන් මේ කතාව තේරුණා. තේරිලා එයා කෙලින්ම ගියා තම අර උපතිස් මේ කෝලිතත් හම්බෙලා දෙන්නම ගියා සංජේ බෙල්ලට්ටිපුත්ත හම්බ වෙන්න. ඒගොල්ලන්ගේ පරණ ගුරුවරයා එයා. සංජේ බෙල්ලට්ටිපුත්ත ළඟට ගිහින් වැඳලා කියනවා ගුරුතුමනි ඔබතුමා ළඟ අපි කාලයක් දැන් ඉගෙන ගත්තා. හැබැයි ඔබතුමා ළඟ මොකක්වත් ඔබතුමා ඔය හිතන විදිහේ නිවීමක් ඔබතුමා නැහැ කියලා ඔබතුමාත් දන්නවා. දැන් අපිත් දන්නවා. හැබැයි මේ මධ්‍ය මණ්ඩලයේ හේතු ප්‍රත්‍යයන්ගෙන් දුක හැදෙන ගැනත් හේතු නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වී යන බවත් ඒ නිරුද්ධ වෙන එක මේ මොහොතේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ සීමාවෙන්ම තම තමන්ගේ ස්වකීය ඥානයේ හැටියට තේරුම් ගන්න විදිහ ගැනත් කියන ශ්‍රමණෙක් ඉන්නවා. ඒ තමයි මේ භාග්‍යවතුන් වහන්සේ. උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්ගෙන් මේ කතාව අපි අහගත්තා. ඒ කතාව හරියටම හරි. ඒ කතාව ඇහුවාම මේ ප්‍රශ්නේ ලිහෙනවා. ඒ නිසා ඔබතුමත් එන්න කියලා සංජය බෙල්ලට්ටිපුත්තට කිව්වලු. එතකොට සංජය කිව්වලු ශ්‍රමණ ගෞතමයෝ වගේ ඥානවන්ත මුනිවරු හොයාගෙන ඔළුව තියෙන ප්‍රඥාව තියෙන අවංකව මේ මෝරපු ප්‍රඥාවක් තියෙන දුක හමාර කරගන්න කැමැත්තක් තියෙන මිනිස්සු ගියාවේ කියනවා. ඒ මිනිස්සු ගිහින් ඒ මොහොතේම දුකත් ඉවර කරගත්තාවේ කියනවා. ඒ කියන්නේ එයා දන්නවා බුදුරජාණන් වහන්සේ කියන මේ හේතුඵල ධම ජීවිතයට ගැලපුණොත් එයා Tamanගේ ජීවිතයට එබිකම් කර හේතුඵල න්‍යාය කියන කණ්ණාඩිය තියාගෙන Tamanගේ ජීවිතේ දිහා බලන්න පටන් ගත්තොත් Tamanගේ ඇතුළට එබුණොත් ලෝකයට එබිනවා වෙනුවට Tamanගේ ඇතුළට එබුණොත් ඒ එබීම මත සම්පූර්ණයෙන්ම දුක ලිහාගෙන ගැට ටික මේ අවුල් ටික සම්පූර්ණයෙන් සමනය වෙනවා කියලාත් එයා දන්නවා. එතකොට ඥානවන්ත කෙනෙක් තමයි කරගන්නේ කියලාත් දන්නවා. ඒකයි මේ සංජය බෙල්ලට්ටිපුත්ත කියන්නේ ඔය ශ්‍රමණ ගෞතමයෝ ළඟට ඥානවන්ත අය, බුද්ධිමත් අය, ප්‍රඥාවන්ත අය ගියපු ආව කියනවා. මෝඩයොන්ටත් යන්න තැනක් තියෙන්න එපාය කියනවා. මෝඩයෝ ටික මං කරායි කියනවා. ඥානවන්තයෝ ශ්‍රමණ ගෞතමයෝ ළඟට යනකොට මෝඩයොන්ටත් යන්නේන මං තියෙන්න ඕන නිසා මෝඩයොන්ට එන්න ඕන තැනක් මම හදලා තියා ගන්නවා. ඒ නිසා මෝඩයෝ මං කරා ආපු දෙන් ඥානවන්තයෝ ශ්‍රමණ ගෞතමයෝ කරා ගියපු ආවේ කියනවා. එතකොට අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම ඥානවන්තයින්ට ග්‍රහණය වන, ඥානවන්තයින්ට ගැළපීලා යන, ඥානවන්තයින්ගේ චින්තනයටම හසුවන ධර්මයක් පින්වත්නි. එතකොට මේ ධර්මයේ ඔස්සේ අපිට යෝජනා කළා ඇත්තටම මේ ආයතන ඔස්සේ මේ දුක ගැට ගැහෙනවා කියලා අපි කිව්වා. නමුත් ඒක තවදුරටත් විස්තර කරලා දෙනවා නම් හොඳයි කියන ඒ කාරණේ මුල් කරගෙනම තමයි අපි මේ කතාව කියන්නේ. පින්වත්නි, දැන් ඔය ඇස නිසා කන නිසා අපි මේ ප්‍රශ්නේ ගැට ගැහෙන විදිය කිව්වා. දැන් තව තේරෙන්න අපි නිකන් කල්පනා කරලා බලමු මේ ප්‍රශ්නේ මම විසින්ම නිර්මාණය කරගෙන මැදට වෙලා ඉන්න විදිය ගැන ඔබ කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ පින්වත්නි අපිට මේ දිව සම්බන්ධව ඇත්තම කතාව අපිට තේරිලා නැහැ. ඒ කියන්නේ මේ ඇස කන නාසය දිව කය මනස සම්බන්ධ ක්‍රියාවලියේදී
මේ උදාහරණයක් විදිහට අපි වෙන ඉන්ද්‍රියක් අරගෙන අද කියන්නේ මේක තවත් තේරුම් කරන්න ඕමනා නිසා මීට කලින් අපි මේ ගැන කතා කරලා තිනවා. ඒ ඔස්සේම තමයි මේ තවදුරටත් තව ඉන්ද්‍රියක් ඇසුරු කරගෙන මේ ගැන විස්තර කරන්න කියලා යෝජනාවක් වෙන්නේ. එතකොට දිව මුල් කරගෙන කියන්නේ දිව ඇසුරු කරගෙන මේ දිවේ ඇත්ත ස්වභාවය අපි දන්නේ නැතිකමටම මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දිව තුල අපි මොකක් හරි අමුතු එකක් තියනවා කියලා හොය හිටියට පින්වත්නි දිවට රහක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ රසය කියලා කියන්නේ එළියේ තියෙන එකකුත් නෙමෙයි. එතකොට අපි හිතාගෙන ඉන්නවා දිවට තමයි රහ දැනෙන්නේ කියලා. එක්කෝ අපි හිතාගෙන ඉන්නවා කෑමවල තමයි රහ තියෙන්නේ කියලා. ඇත්තටම කෑමවලත් රහ නැහැ. දිවෙත් රහ නැහැ. මේ දිවයි එළියේ තියෙන රසයයි මේ දෙක එකතු වෙලා මානසිකාර ප්‍රත්‍යයෙන් නැති වෙන ජීවහා විඥානයේ ගැනත් අපි මේ තුන ගැන අපේ තියෙන නොදක්නාකම නිසාම තමයි පින්වත්නි මේ කායික පරිදාහයන් මානසික පරිදාහයන් ඔක්කොම ඇති උනේ දිව මුල් කරගෙන. එතකොට දිව මුල් කරගෙන ඇති වෙන කායික පරිදාහය මානසික පරිදාහය ඔක්කොම ඇති උනේ මේ ගැන දන්නේ නැතිකමට. දැනගත්තාම මේම කායික පරිදාහයක් දිව නිසා ඇති වෙන්නේ නැහැ. එතකොට දිවයි දිවයට අහුවෙන රසයයි ජීවහා විඥානයයි මේ තුන දන්නෙත් නැහැ. ඒ තුන එකතු වීම නිසා ඇතිවෙන ස්පර්ශ කාය ගැන දන්නෙත් නැහැ. දිවේ පට ගන්න ස්පර්ශයක් තියෙනවානේ. ජීවහා සම්පස්සය කියලා. මේ තුන එකතු වීමෙන් ඇතිවෙන ස්පර්ශය ගැනත් එයාට හරියටම අදහසක් නැහැ. එයා හිතනවා දිවට තමයි රහ දැනෙන්නේ. මේ දිවට රහ දැනෙනවා කෑමවල රහ තියෙනවා කියලා එයා හෙව්වට දිවේ ඇතිවෙන ස්පර්ශය නිසා තමයි මේ දිවේ රසය තුල බොහොම සැපක් සනීපයක් දැනෙන්නේ. රස නැහැ කියන ස්වභාවය තුල දුකක් දුම්නසක් දැනෙන්නේ කියලා යා මේ මොකක්වත් දන්නේ නැහැ මානසික ක්‍රියාවලිය ගැන. මේ මානසික ක්‍රියාවලිය පින්වත්නි යා දැනගත්තට පස්සේ ඒ දැනගැනීම තුලම තමයි පින්වත්නි යා ඒ දැනගත්තාම යා දන්නවා දිවේ නෙමෙයි අවුල මේ කෑමෙත් නෙමෙයි අවුල. ඒකට මේ මට මොකක් හරි මගේ චිත්තසංතානය තුල මොකක් හරි රහයි කියලා සැපයක් ඇති වුණා නම් මේ සම්පූර්ණයෙන්ම ද්‍රිවේ ක්‍රියාවලිය නිසායි ඒක ඇති වුණේ කියලා එයා දැනගත්තට පස්සේ එයා දිවට අහු වෙලා යන්නේ නැහැ. දිවට ඇලෙන්නේ නැහැ. එතකොට දිවට ඇලෙන්නෙත් නැහැ, රසයට ඇලෙන්නෙත් නැහැ. දිව නිසා ඇතිවෙච්ච මානසිකාර ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච ජීවහා විඥාණයට ඇලෙන්නෙත් නැහැ. ජීවහා විඥාණයට නොඇලෙන නිසා දිව නිසා ඇතිවෙච්ච සැප විඳීමක් හෝ දුක් විඳීමක් නිසා ඒවටත් එයා ඇලිලා යන්නේ නැහැ. ඇලිලා යන්නේ නැති වුණාට පස්සේ ඇතිවෙන නොඇල්ම නිසාම පින්වත්නි එයා සාරත්තස්ස සංයුක්තස්ස ඒ කියන්නේ ඒ නිසාම එයා එක් වෙලා වාසය කරන්නේ නැහැ. ඒ කියන්නේ දිවත් එක්ක කෑමත් එක්ක එක් වෙලා වාසය කිරීමක් නෑ. යා ජීවිතේ පවත්වන්න ඕනාවට කනවා. එච්චරයි. ඒතර ජීවිතේ පවත්වන්න ඕනාවට කනවා. එයා දිවට මුලා වෙන්නෙත් නෑ පින්වත්නි. ඊට පස්සේ එයා දිවට මුලා වෙන්නේ නැති නිසාම සම්මුල්හස්ස මුලා වෙන්නේ නෑ. ඇයි? එයා දිවේ කතාව දන්නවනේ. කෑමවල ඇත්ත කතාව දන්නවනේ. එතකොට දිව ඒ දෙක නිසා ඇතිවෙච්ච මේ මානසික හැඟීම් ටිකක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ කියලා දන්නවනේ. අපි මේ හැඟීම් ටිකටනේ අපි ආසා කරන්න පටන් අරන් තියෙන්නේ. දිව නිසා ඇතිවෙච්ච ඇත්තටම පින්වත්නි රසය කියන්නේ හැඟීමක්. ඒ හැඟීමටනේ අපි ආසා කළේ. මේ මානසික ක්‍රියාවලිය දන්නේ නැති නිසා කොච්චර මුලා වුණාද කියනවනම් අපි හිතුවා දිවට තමයි රස දැනෙන්නේ, කෑමේ තමයි රහ තියෙන්නේ කියලා. ඇත්තටම කෑමේ නෙමෙයි රහ තියෙන්නේ. මේ එයා ඒක ඇතුළට ගන්න විදිහට අනුව තමයි ඒ කාරණා ඇති වෙන්නේ. එතකොට එයා මේක ඇත්ත කතාව දැනගත්තට පස්සේ එයාට වෙන දේ තමයි එයා දිවට ඇලෙන්නෙත් නැහැ. නොඇල්ම නිසාම පින්වත්නි සාරත්තස්ස සංයුක්තස්ස සංයුක්ත වෙලා වාසය කිරීමකුත් එයාගේ ජීවිතේ නැහැ. සම්මුල්ලස්ස සංයුක්ත වීමක් නැති නිසාම එයාගේ හිත මුලාවටපත් වෙන්නේ
නෑ පින්වත්නි. සම්මුල්හස්ස මුලාවෙන් නැති නිසාම පින්වත්නි එයාගේ ජීවිතේ ආස්වාදයට එයා වහ වැටෙන්නෙත් නෑ. අස්සාද අනුපස්සිනෝ ආස්වාදයට අහු වෙන්නෙත් නෑ. දැන් සාමාන්‍ය කෙනෙක් ආස්වාදයට අහු වෙලා යනවනේ. ඒ දිව නිසා කෑම නිසා ඇතිවෙච්ච සැපේට සොම්නසට අහු වෙලා යනවා. දැන් මෙයා එහෙම අහු වෙන්නේ ඇයි? දන්නවා රහ කියන්නේ හැඟීමක්. රූප දැක්කාම ඇති වෙන්නේ පොඩි හැඟීමක්. ඒකට ඒ හැඟීම රූපේ තියෙන එක්කුත් නෙමෙයි, ඇහි තියෙන එක්කුත් නෙමෙයි. මේක හැඟීමක්. ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච හැඟීමක් කියලා දන්න නිසාම සම්මුල්හස මුලාවටපත් වෙන්නේ නැහැ. ඒක ආස්වාදේ කරන්න යන්නෙත් නැහැ. ඇයි දන්නවනේ? අස්සාදානුපස්සිනෝ ආස්වාදේ කරලා වැඩක් නැහැ කියලා එයා දන්නවා. ආස්වාදයෙන් වැඩක් නැහැ කියනකොට පංච උපාදානස්කන්ධා උපචයං ගච්ඡති. අනාගතයට පින්වත්නි මේ පංච උපාදානස්කන්ධ ලෝකේ ඇදීගෙන යන්නේ නැහැ. හේතුව තමයි පංච උපාදානස්කන්ධයේ ඇත්ත කතාව වැහිලා තියෙන්නේ නීවරණ ධර්ම වලින්. එතකොට පංච උපාදානස්කන්ධේ සත්‍ය කතාව ඇත්තම කතාව වැහිලා තියෙන්නේ මොකක් නිසාද? නීවරණ ධර්ම නිසා. ඒ නීවරණ ධර්ම වලින් වැහිලා තියෙන තාක්කල් පංච උපාදානස්කන්ධයේ ඇත්ත කතාව අපට තේරෙන්නේ නැහැ. එතකොට මේ පංචස්කන්ධ ලෝකය මුලින් ප්‍රභාස්වරයි. නමුත් ඒක මේ උපාදානයේ වෙන්නේ ආයතන 6 තුලින්. උපාදානය වෙන්නේ මොකක්ද? ආයතන 6 හරහා තමයි උපාදානය වෙන්නේ. දැන් බලන්න මේ දිව නිසා නොදක්නාකම නිසා යා දිවට රසයට විඥාණයට ඇලිලා ඊට පස්සේ ඒවට ඒ ආස්වාදයට අහු වෙලා එහෙම යනකොට පංචස්කන්ධා උපචයං ගච්ඡති. අනාගතයට පංචස්කන්ධය ඇදීගෙන යනවා භවයක් කරා. එතකොට ඇදීගෙන යන්නේ මොකක් නිසාද? පංචස්කන්ධය සකස් වෙන්නේ ආයතන 6 නිසාමයි. නැවත පංචස්කන්ධ ලෝකයක් සකස් වෙන්නේ ආයතන 6 නිසා පින්වත්නි. එතකොට පංචස්කන්ධේ නැවැත්ම තීරණය වෙන්නේ සප්ත බොජ්ජංග ධර්ම දියුණු කිරීම මත. පංචස්කන්ධය උපාදානී නොවීම. ඒ කියන්නේ පංචස්කන්ධය කියන එක මේ රහතන් වහන්සේලාටත් තියෙනවා. හැබැයි උන්වහන්සේලාට ඒක උපාදානීය වෙන්නේ. එතකොට උපාදානීය නොවන අවස්ථාව කියලා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණාම පංචස්කන්ධයේ යථා ස්වභාවය දන්නවනේ. ඒ යථා ස්වභාවය දන්න නිසා පින්වත්නි පංචස්කන්ධ ලෝකය එයා උපාදානීය කරගන්නේ නැහැ. උපාදානීය නොවෙන්නේ සම්මාදිට්ඨිය නිසා. ඒතකොට ඒ නිසා තමයි අපි හැම වෙලාවකම කියන්නේ දැක්ම හදාගත්තොත් අපි මීට කලිනුත් කියලා තියෙනවා සම්මාදිට්ඨිය ඇති වෙන ක්‍රම 16ක් ගැන. ඒ සම්මාදිට්ඨිය හදාගත්තොත් එයා පංචස්කන්ධේ උපාදානයේ නොවන අවස්ථාවට ඒ අවස්ථාව පිම්ම පැනලා තිනවා. එතනින් එයාට ඒ ධර්ම දියුණු කර ගැනීම තුළ ඊට පස්සේ එයාට බොජ්ජංග ධර්ම සම්පූර්ණ කරගන්න ලැබෙනවා. ඒ සම්පූර්ණ කර ගැනීම තුළ ආයතන 6 හරහා එයාට උපාදානස්කන්ධේ නිර්මාණය වීම නවතිනවා. එතකොට ආවරණය වෙලා තිබුණු පංචස්කන්ධයේ මේ ආවරණය වෙලා තිබුණු නීවරණ ධර්ම ටික කඩාගෙන බිඳගෙන ගිහින් නැවතත් පංචස්කන්ධ ලෝකයක් උපාදානී නොවන ස්වභාවය දක්වාම දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට තේරෙනවා මේ පංචස්කන්ධයේ අනාගතයට මෝරමින් අනාගතයට දියුණු වෙමින් අනාගතයට ඇදී යන්නේ පින්වත්නි අපේ තියෙන අවිද්‍යාවයි භවතණ්හාවයි කියන කාරණා දෙක නිසාමයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ Tamanගේ දැක්ම හදාගත්තොත්, ඒ කියන්නේ සම්මාදිට්ඨිය හදාගත්තොත් මේ පංචස්කන්ධ ලෝකේ උපාදානය වෙන්නේ නැහැ. එතකොට ඇස නිසා හෝ දිව නිසා හෝ ඇස නිසා හෝ මේ කන නිසා හෝ දිව නිසා හෝ කය නිසා හෝ මනස නිසා හෝ මේ උපාදානය වීම පංචස්කන්ධේ මෝරගෙන අනාගතයේ දක්වා මෝරණ එක නවතිනවා. ඒ නවතින වැඩපිළිවෙල වෙන කිසිම ශාසනයක නැහැ පින්වත්නි. ඒක බුද්ධ ශාසනයක විතරමයි තියෙන්නේ. එතකොට එහෙම ජීවිතේ දැක්කට පස්සේ කියන්නේ දිවෙත් රසයෙත් දිවේ ඇතිවෙන මානසිකාර ප්‍රත්‍යයෙන් ඇතිවෙන જીවහා විඥාණයෙත් මේ තුනම ඇතිවීම නිසා ඇතිවෙන ස්පර්ශයේත් ස්පර්ශය නිසා ඇතිවෙන විඳීම් තුලත් යථා ස්වභාවයටපත් වුණාට පස්සේ එයාට
මේ මොහොතේ කණ්ඩ තියෙන දේ සනීපෙට කනවා හැර ඒ කාපු දේ නිසා අමුතුවෙන් ප්‍රපංච නිර්මාණය වීමක් නැහැ. අමුතුවෙන් නිර්මාණය වීමක් නැහැ. මේ මොහොතේ තියෙන්නේ මොනවද? ඒවා කනවා. දැන් අපි හැම වෙලාවකම කරන්නේ මේ මොහොතේ කණ්ඩ තියෙන දේ අතීතයේ කාපුවත් එක්ක ගලපලා බලනවා. ඒත් ඒ ගලපලා බලන නිසාම තමයි පින්වත්නි මේ කෑම නිසා අපි අමාරුවේ වැටෙන්නේ. දැන් බලන්න මේකේ ඇත්ත කතාව තේරුම් ගත්ත කෙනාට යැපෙන්න කනවා එච්චරයි. යාපනාය විහිංසූපරති බ්‍රහ්මචර්යානුග්‍රහය කියනවනේ. බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස කනවා. එහෙම නැත්නම් වෙන විකල්පයක් නැහැ. ඒතර බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස කන කෙනෙකුට දවල්ට හම්බ වෙන්නේ පිට්ටුවක් වෙන්න පුළුවන් පිළුණු වෙච්ච. ඒකත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇයි? එතකොට එයා දිවේ ඇත්තම කතාවක් දන්නවා. ඒ දිවේ ඇත්තම කතාව දැනගත්ත නිසාම යාට දිවේ ආස්වාදයේ ගැනත් හැඟීමක් තියෙනවා. ඊට පස්සේ යා මුලා වෙන්නෙත් නෑ දිවට. ඊට පස්සේ යා ඒ මුලා නොවීම නිසාම පින්වත්නි ඒ දිවේ යථාර්ථය දන්න නිසා දිවට හෝ රසයට හෝ දිවහා විඥාණයට හෝ එමත් නැත්නම් ඒක ස්පර්ශයට හෝ දිව නිසා ඇති වෙන සැප වේදනාවට හෝ දුක් වේදනාවට හෝ මධ්‍යස්ථ විඳීමට හෝ මේ මොකටවත් ඇලෙන්නේ නැහනේ. ඇලෙන්නේ නැති නිසා ආස්වාදයක් නැහනේ. ඒ කියන්නේ ආස්වාදේ වෙනස් වෙනවා කියලා එයා හොඳටම දන්නවා. දන්න නිසා එයා පංච උපාදානස් මේ පංචස්කන්ධයක් අනාගතයට ඇදිලා යන ගතියක් නැති නිසා මේ වෙලාවේ ලැබෙන්නේ මොනවද? ඒව වළඳනවා. දැන් ඔබ හොඳටම දන්නවා රට්ටපාල මහරහතන් වහන්සේ උන්වහන්සේලා බොහොම ධනවත් අය. රට්ටපාල කියලා කියන්නේ ධනෙ තිබිලා තියෙනවා. දුර්භීක්ෂ කාලයක් ආවොත් රට උනත් පාලනය කරන්න ආර්ථික හයියක් තිබිලා තියෙනවා. එතකොට රට්ටපාල කියන්නේ එහෙම කෙනෙක්. එතකොට උන්වහන්සේ මහාන වෙනවා. මහාන වෙලා දවසක් මේ රහත් වෙලා Tamanගේ ගම්බිම් පැත්තේ පින්නපාතේ වඩිනවා. සමහර විට අම්මට තාත්තට උදව් කරන්න කියලාගෙන ඉන්න ඇත්තේ ධර්මයේ. මොකද ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි බොහොම ධනවත් වුණාට. ඈත ඉඳලම තාත්තා මේ ශ්‍රමණයන් වහන්සේ දැකලා හිතනවා දැන් අවුරුදු ගානකට පස්සේ එන නිසා එකපාරම අඳුනගන්න බැරි වෙන්නත් ඇති සමහර විට. අඳුනගන්න බැරි වීම නිසාම කියනවා ඔන්න ඔය වගේ ඔය හිස් මුඩු කරපු පැවිද්දෝ නිසා තමයි මගේ එකම පුතා මට නැති වුනේ. මගේ එකම පුතා මට අහිමි වුනේ ඔන්න ඔය වගේ හිස් මුඩු මහනෝ නිසාමයි කියලා බනින්න පටන් ගත්තා. අදත් මිහිට්ටාවද මැටි පාත්‍රයක් අරගෙන මගේ කොල්ලා මට අහිමි වුනේ ඔය වගේ පැවිද්දෙක් නිසා කියලා බුදුරජාණන් වහන්සේටත් නිඳා කරන්න පටන් ගත්තා. ඉතින් උන්වහන්සේ මේ එළියට වඩිනකොට ගෙදර වැඩ කරපු ගෑනු කෙනෙක් ඊට ඉස්සෙල්ලා දවසේ උයාපු පිට්ටු ආගයක් ඒව පිළුණු වෙලා විසිකරන්න යනකොට කියනවා නැගණිය ඔය පිට්ටුව මගේ පාත්‍රයට දාන්න කියලා. හේතුව තමයි පිළුණු වෙච්ච පිට්ටුවක් පවා හිත හදාගෙන වැළඳුවේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවනේ. ඒ කියන්නේ මේ දිවේ යථාර්ථවාදී කතාව දන්න කෙනෙකුට මේ රසයේ ඇත්ත කතාව දන්න කෙනෙකුට ජීවහා විඥානයේ ඇත්ත කතාව දන්න කෙනෙකුට දිවේ ස්පර්ශය ගැන දන්න කෙනෙකුට ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන දිවේ වේදනාවේ ඇත්ත කතාව දන්න කෙනෙකුට දිව නිසා මුලාවක් නැති කෙනෙකුට රසය නිසා මුලාවක් නැති කෙනෙකුට දිව හෝ රසය හෝ විඥානය හෝ ස්පර්ශය හෝ විඳීම් හෝ ඒ ඔස්සේ ඇති වෙන තණ්හාව හෝ මේ කිසිම කාරණයක් පිළිබඳව එක් වෙලා වාසය කරන්නේ නැති කෙනෙකුට ආස්වාදයක් නැති කෙනෙකුට පංච උපාදානස්කන්ධයේ දිව මුල් කරගෙන අනාගතයට වැඩෙන්නේ නැති විදියටම හිත හදාගත්ත කෙනෙකුට ඒ මොහොතේ හම්බ වෙන ඕනම දෙයක් පින්වත්නි හිත හදාගෙන වළඳන්න පුළුවන්. අපිට හිත හදාගෙන වළඳන්න බැරි අපිට මේ දිව ගැනත් රසය ගැනත් දිවේ මේ හැම එකටම මුලා වෙච්ච බවක් ඇලුණු බවක් අපට තියෙනවා. එතකොට එහෙම වළඳන්න පුළුවන්. දැන් ඒකනේ රට්ටපාල හාමුදුරුවෝ කියන්නේ නැගණිය ඔය පිළුණු වෙච්ච පිට්ටුව විසිකරන්න නම් යන්නේ මගේ පාත්‍රයට දාන්න කියලා. දැන් අපිට මේ දිව සම්බන්ධව තියෙන මුලා වීම නිසා තමයි අපි මුලා වීම නිසාම තමයි පින්වත්නි අපි මේ උයපු කෑමේ ප්‍රමිති බලන්නේ. ඒ කියන්නේ උයපු කෑමේ සමහර වෙලාවට මාළු යලා තියෙනවා නම් ඒ මාළු කෑල්ල අස්සේ මාළුවෙක් දකින්නේ ඒකයි. එතකොට මේ අවබෝධයටපත් වුණාම දිවේ ඇත්ත කතාව, රසයේ ඇත්ත කතාව, විඥානයේ ඇත්ත කතාව, ස්පර්ශයේ ඇත්ත කතාව, ඊට පස්සේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච
දිව මුල් කරගෙන ඇති වෙන සැප වේදනා දුක් වේදනා මධ්‍යස්ථ වේදනා වල ඇත්ත කතාව. ඒ නිසා ඇති වෙන තණ්හාවේ ස්වභාවය දන්න කෙනෙකුට එයාට මේ ගැන මුලාවක් නැත්තම් ආස්වාදයක් නැත්තම් එක් වෙලා වාසය කිරීමක් නැත්තම් එක් වෙලා වාසය කිරීමක් නැති කෙනාට පින්වත්නි මාළු කෑල්ලයි පොලොස් කෑල්ලයි අතර ලොකු වෙනසක් නෑ. අපිට මාළු කෑල්ලයි පොලොස් කෑල්ලයි ගත්තාම වෙනසක් තියෙන්නේ ඒකයි. අනිත් එක තමයි මේ දිවේ ඇත්ත කතාව නොදන්නවා වුණාම යා හැම වෙලාවකම එක්ක අතීතයේ දිවානුව යනවා එක්ක අනාගතයේ දිවානුව යනවා. එක්ක අතීතයට කල්පනවා අපරාධේ අපේ නෝනා ඉව්වනම් මීට වඩා රහයි. අපේ අම්මා ඉව්වනම් මීට වඩා රහයි. උදේ ඉව්වේ අම්මා නේද? ඒතර යා අතීතයටත් කෑම අනු වෙනවා. ඊට පස්සේ අනාගතයටත් කෑම අනු වෙනවා. කමන්නේ. රැයටමත් අම්මා උයපු අම්මගේ අතින් බත් කටක් කනවා. මේ විදිහට දිවානු මම මේ දිව කියන එක මුල් කරගෙනමයි කිව්වේ. එතකොට මේ විදිහට මේ ඉන්ද්‍රිය 6 ඔස්සේම තමයි ආයගෙන ආයතන 6 ඔස්සේම තමයි පින්වත්නි උපාදානස්කන්ධය සකස් වෙන්නේ. ඒතර උපාදානස්කන්ධයේ ආයතන 6 ඔස්සේ සකස් වෙනවා කියලා දන්න ශ්‍රාවකයෙක් ඒක දැක්කට පස්සේ එයාට මේ මාළු කෑල්ලයි පොලොස් කෑල්ලයි අතර ලොකු වෙනසක් නැහැ. ඒකනේ බුදුරජාණන් වහන්සේට එක්තරා වෙලාවක යවහල් හම්බ වෙන්නේ. යවහල් එදා ඒ වසාන ඍතුවේ ස්වාමීන් වහන්සේලා මේ ඒ කැමවීම හදනකොට ඒ කියන්නේ අස්වෙන්ට දෙන යව කියන ගොරෝසු හාල අරගෙන උන්වහන්සේලා ඒක කොටනකොට ඒ යවහල් කෙටීම තුල පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මොනවද මේ උදේම කොටනවා හැන්නේ කවුද මහණෙනි ඕවා කොටන්නේ කියලා අහනවා. අහනකොට බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඔය කොටන්නේ යව කියන ගොරෝසු හාල ස්වාමීනි මේ දවස්වල සංඝයාට දාන්නේ නැති නිසා යව කියන ගොරෝසු හාලෙන් අග්ගලා හදලා ඒ අග්ගලා වලින් අපි ජීවත් වෙන්න කල්පනා කරා කියනවා. එතකොට උන්වහන්සේ කියනවා සාදු සාදු ආනන්ද අද මටත් යවහාල් වලින් හදාපු අග්ගලා පූජා කරන්න මමත් අද ඒවා වළඳන්නම් කියලා. හේතුව ඊයේ කොසල් රජුරුවන්ගේ මාලිගාවෙන් හම්බ වෙච්ච පරණ දානේ එහෙම අත්හැරලා ආවිල්ලා තිබ්බා. අනේපිඬු සිටුවරයා දුන්න දාණය කොසල් රජුරෝ දුන්න රාජභෝජනේ එහෙම අත්හැරලා ඇවිල්ලා තිබ්බා. ඇයි දිවේ ඇත්ත කතාව දන්නවනේ රසයේ ඇත්ත කතාව දන්නවනේ මේක හැංගීම් ටිකක් විතරයි ඇති වෙලා නැති වෙලා යනවා කියන මේ හැඟීම දැනගත්තට පස්සේ පංචස්කන්ධේ උපාදානෙ වෙන්නේ දිව මුල් කරගෙන. හේතුව උපාදානෙ වෙන්නේ ආයතන 6 හරහා ආයතන 6 ඇත්ත කතාව දැනගත්තට පස්සේ ඒ සම්මාදිට්ඨිය හදාගත්තම සම්මාදිට්ඨියට අනුව උපාදානස්කන්ධේ අනාගතයට ආයතන 6 හරහා මෝරන්නේ නැහැ. ඒ නිසා අනාගතයට ආයතන 6 හරහා මෝරනවා නම් ඒ මෝරණේකේ ඇත්තම ස්වභාවය අපේ ජීවිතය තුල අත්දැක ගන්න අපිට පුළුවන් වුණාට පස්සේ එයාට දිව නිසා ඇතිවෙන පංචස්කන්ධ ලෝකේ උපාදානෙ වෙන්නේ නැහැ. දිව නිසා හැම වෙලාවකම පංචස්කන්ධ ලෝකයකට අපි මුලා වෙනවනේ. ඒ පංචස්කන්ධ ලෝකයකට දිව මුල් කරගෙන මුලා වීමක් අපට අත්දකින්න ලැබෙන්නේ නැහැ. අපි අර හැමදාමත් කියනවා වගේ මම අදත් ඔබට කියනවා දැන් දිව නිසාම පංචස්කන්ධ ලෝකයකට අනාගතයේ දිව මුල් කරගෙන මේ ක්‍රියාවලිය මෝරගෙන යනවා නම් ඇත්තටම මේක හැඟීම් ටිකක් විතරයි ඇති වෙන්නේ. මේක මේ කෑමේ තියෙන එකක් නෙමෙයි මම හදාගත්ත හැඟීම් ටිකක් කියලා මේක දැනගත්තට පස්සේ ඒ දැන ගැනීම තුලම පින්වත්නි උපාදානයෙන් නැවතිලා යනවා. ආයතන 6 ගැනත් දැන් එයා ඇත්ත කතාව දන්නවා. දැන් උදාහරණයක් විදිහට දිව ගැනත් ඇත්ත කතාව දන්නවා. ඒක ඇත්ත කතාව නිසාම මේක කෑමේ තියෙන එකක් කියලා අපි හිතුවට එක්ක මේක දිවේ තියෙන එකක් කියලා හිතුවට මේක ඇත්තටම හැඟීම් ටිකක් කියලා දැනගත්තාම එයා අත්දකින්නවා මේ මොහොතේ ඇති වෙලා නැති වෙලා යන මේ ස්කන්ධයන් ටිකක් පමණමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇති වෙලා නැති වෙලා යන ස්කන්ධ ටිකකට වඩා වැඩියෙන් මොකක්වත් මේ ක්‍රියාවලිය ඇස්සේ නැහැ කියලා එයා දකින්න දක්ෂ වෙනවා. දැන් අපි හිතනවා කේක් වල තමයි රහ තියෙන්නේ කියලා. ඒ නිසා සමහර මිනිස්සු චොකලට් දාපු කේක් කන්න කැමතියි. සමහර මිනිස්සු එක එක විදිහට කන්න කැමතියි.
එතකොට සමහර මිනිස්සු රොටි කන්න කැමති, සමහර මිනිස්සු බනිස් කන්න කැමති, සමහර මිනිස්සු ඊටාම හොඳින් ආහාර හදන බටහිර රටවල් වල ආහාර ක්‍රම වලට කැමති, සමහර අය ඊටාම දියුණු කඩවල් වලින් කන්න කැමති, සමහර අය එළවලු විතරක් හදන කඩවල් වලින් කන්න කැමති. ඒ කියන්නේ වෙජිටේරියන් කියලා කියන්නේ ඒතකොට එළවලුයි බතුයි විතරයි කන්න කැමති. ඔය ඔක්කොම රුචි අරුචිකම් දිව ගැනවත් රසය ගැනවත් දිව සහ රසය මුල් කරගෙන ඇති වෙන જીවහා විඥානය ගැනවත් જીවහා විඥානය මුල් කරගෙන දිවේ විඥානය මුල් කරගෙන ඇති වෙන ස්පර්ශය ගැනවත් විඳීම් ගැනවත් මේ ටික දන්නේ නැති නිසාම අනාගතයේට පංචස්කන්ධේ මෝරනවනේ. මෝරගෙන ගිහින් ආයතන 6 මුල් කරගෙන පංචස්කන්ධයේ සකස් වෙනකොට ආයතන 6 ගැනත් දැනගන්නවා. ඒ කියන්නේ දිව ගැනත් දැනගන්නවා. පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙනව නැති වෙනව කියලා දැනගන්නවා. ඒ නිසා දිව මුල් කරගෙන ස්කන්ධයන් මෝරන්නේ නැහැ. එතකොට අපි මේක එක කෑම වල තියෙන එකක්, කඩවල් වල තියෙන එකක් මේ විදිහට හෙව්වට ඇත්තටම පින්වත්නි අපි කේක් වලට, රොටි වලට, පාන් වලට කැමති වුණාට, බත් වලට කැමති වුණාට දැන් මේ කැමැත්තම දුර වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරනවානේ මේ මුලා වීම නිසානේ කැමැත්ත ඇති වෙන්නේ. මුලා වීම නිසාමනේ ආස්වාදය ඇති වෙන්නේ. ඒතකොට ආස්වාදයේ නිසානේ පංචස්කන්ධා උපචයං ගච්ඡති. පංචස්කන්ධය අනාගතයට ඇදීගෙන අනාගතයට පංචස්කන්ධය ඇදිලා යන්නේ මොකක් නිසාද? උපචයං ගච්ඡති. අනාගතයට ඇදිලා යන්නේ නොදන්නකම නිසානේ. ඒතකොට එයා පංචස්කන්ධය තුලත් හැඟීම් ටිකක් විතරක් ඇති වෙනවා කියලා දකින්න ආහාරය නිසා. කේක් කෑල්ල ඇස්සේ පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා යන විදිය දකින්නවා. එතකොට එයා ඊටාම සුපිරි වෙළඳ සැලකින් ගෙනාපු ඉහළ කෑමක් උනත් හිතන්න චීස් බර්ගර් එකක් කියලා. එතකොට ඒවා සමහර වෙලාවට ඉතා විහළ මුදලක් දීලා සමහර කෙනෙක් කන්න කැමැත්තක් තියෙනවා. ඒක මේ අපි හිතුවට මේ චීස් බර්ගර් වල තමයි මේක තියෙන්නේ කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ ආයතන 6 මුල් කරගෙන උපාදානස්කන්ධයේ සකස් වීම නිසාම මගේ තියෙන අවිද්‍යාව නිසා ඇතිවෙන මේ පංචස්කන්ධ ධර්මයේ මම උපාදානය කළාට මේකේ ඇත්ති දෙයක් නැහැ. ඒ මොහොතේ ඇති වෙන්නේ මගේ ළඟ හැඟීම් ටිකක් විතරමයි. ඊට වඩා මොකක්වත් නැහැ. හැඟීම් ටිකක්මයි. හැඟීම් ටිකට වඩා මොකුත් නැහැ. ඒ හැඟීමත් තුලඟක් වගේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒකත් පවතින්නේ නැහැ. ඇති වෙලා නැති වෙලා යනවා. දැන් ওই චීස් වලින් හදාපු බර්ගර් එකක් කනකොට ඒ කෑම තුලම යා සමහර වෙලාවට එයාගේ අභ්‍යන්තරේ විඥාන ස්කන්ධයක්මනේ සකස් වෙන්නේ. දකින්නවා දැක්කහම එයාට මතක් වෙනවා කලින් කාපුවා ගැන. ඉතින් බලන්න මේ සිතුවිලි ගොඩාක් ඒ ඔස්සේ ඇති වෙන විදිය. දැන් දකින්නකොට ඔන්න චක්කු විඥානයක් ඇති වෙනවා. ඊට පස්සේ මෙන්න මේක ගෙනාවා කියනකොට සෝත විඥානයක් ඇති වෙනවා යහපු දේත් එක්ක. ඊට පස්සේ එයා ඒක කනකොට ජීවහා විඥානයක් ඇති වෙනවා කෑමස්සේ. විඥානස්කන්ධයක් මගේ ඇතුලේ ක්‍රියාත්මක වුණා, හටගත්තා. හටගෙන නැති වෙලා ගියා. මේ කෑම නිසා. චීස් බර්ගර් එකක් නිසා මගේ ඇතුලේ හටගෙන නිරුද්ධ වුණා. තව ඉදින් ගත්තොත් චොකලට් කේක් කියමුකෝ. දැන් සමහර අය ඉන්නවා කේක් වර්ගවල සමහර කේක් වලට කැමති, සමහර ඒවාට කැමති නෑ. ඇත්තටම මේ ඇත්තම කතාව දැනගත්තට පස්සේ යාට කේක් වර්ගය මොකක්ද කියලා වැදක් නෑ. දැන් මේක නොදන්නකම නිසාම තමයි සමහර අය මාළුයි බතුයි කන්න කැමති, සමහර අය මාළු කන්න කැමති නෑ, මාළු හොදි කන්න කැමති. සමහර අය ඉන්නවා අපි නම් මාළු කෑල්ලක් කටේ තියන්නේ, අපි එළවලුයි බතුයි විතරයි කන්නේ. මේ රුචි අරුචිකම් ඔක්කොම මොකක් නිසාද? මේ ඔක්කොම නොදන්නාකම නිසා. දන්නවනම් කෑමේ ප්‍රමුඛ ඉලක්කය, අවසානික ඉලක්කය යැපීම පිණිස විතරක් කනවා එච්චරයි. යැපීම පිණිස විතරක් කන කෙනෙකුට පින්වත්නි, එයාගේ හිත මේ මොහොතේ පාරිශුද්ධියට පත්වලා ඒ කාපු කෑම මොනවද කියලා අදාළ නැහැ. අපි කෑමේ තියෙන ගුණය හොයනවානේ. දැන් පිරිසුදු බව, අපිරිසුදු බව අපි හිතනවා කෑම මත පදනම් වෙන එකක් කියලා. ජීවිත අවබෝධයේ ගැඹුරින් විමසන කෙනෙකුට තේරෙනවා මේ කෑම මත පාරිශුද්ධියක් පවතින්නේ නැහැ. කෑමවල ප්‍රමුඛ ඉලක්කයේ පවතින්නේ යැපීම නම්, යැපීම පිණිස කෑවේ එළවලුයි බතුයිද, මසුයි බතුයිද, කරෝලයි බතුයිද, හාල් මැස්සොයි බතුයිද මොකක්වත් අදාළ නැහැ. යැපීමනේ පදනම. හැබැයි යැපීම පිණිස පවතින්නේ නැතුව මුලා වෙලා
දිව ගැන මුලා වෙලා, රූපය ගැන දිව ගැන මුලා වෙලා, ආහාරය ගැන මුලා වෙලා, ජීවහා විඥානය ගැන මුලා වෙලා, ජීවහා සම්පස්සේ ගැන මුලා වෙලා, ජීවහා වේදනාව ගැන මුලා වෙලා, ජීවහා තණ්හාව ගැන මුලා වෙලා, ඊට පස්සේ මේ විදියට මුලා වීම නිසාම දිව මුල් කරගෙන පංචස්කන්ධයක් උපචයන් ගච්ඡති නම්, ඒ කියන්නේ අනාගතයේට පංචස්කන්ධේ උපාදානයේ විවි ඇදිලා යන මට්ටමක් නම් තියෙන්නේ. ඒ ඇදිලා යන මට්ටම ASCII සමහර විට පින්වත්නි පොල් සම්බෝලයක් එක්කනම් එයාපත් කෑවේ. එයා මේ ඇත්ත කතාව දන්නේ නැත්නම් ඒත් එයාගේ ජීවිතයේ භවයට ඇදිලා ගිහින් ඒ කාරණේ නිසාම අමාරුව වැටෙන්න පුළුවන්. මේ ඇත්ත කතාව දන්නවනම් එයාට මේ වෙලාවේ තියෙන්නේ මොනවද? ඉඳුල්පත් ටිකක් නම් ඒ ටිකත් හනීපිට කාලා පාඩුවේ ඉන්න පුළුවන්. දැන් බලන්නකෝ, දැන් එයා කාපු චොකලට් කේක් එක නිසා එයාගේ ඇතුලේ ඇති වුණේ පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ විඥානස්කන්ධයක්. විඥානය කියන්නේම හැඟීමක් නේ. විජහානන ලක්ෂණී කියන්නේම හැඟීමක්. විශේෂයෙන් දැනගන්නවා කියන්නේම හැඟීමක්. එතකොට විශේෂයෙන් දැනගන්නවා කියන හැඟීම ඇති වුණේ චොකලට් කේක් එක නිසා. එයා දකින්නකොට චක්කු විඥානය ඇති වුණා. මේ ඊට පස්සේ මෙන්න කේක් එකක් ගෙනාවා කියනකොට සෝත විඥානය ඇති වුණා. ඊට පස්සේ මෙන්න කෑමික කියලා ඒක දැක්කහම යා සමහරට අතීතයේ ගැනත් ඒ මොහොතේ අතීතයේ සිතුවිලි ගොඩාක් එක්ක කලින් ගෙනාපු කඩෙම්මද ගෙනාවේ, එදා ගෙනාපු එක හොඳයි, එදා කාපු එක අපි අහවලා එකතු වෙලා කෑවා කියලා අතීතයටත් මහා ලොකු ලෝකයක් හදාගෙන ඒවත් ඔක්කොම හිතට ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ එයා මේ කේක් එක දකින්නකොටම ඒ දැකලා ඉක්මනින් කපලා ඒක කෑල්ල ආහාරයට ගන්නකොටම ජීවහා විඥානයකුත් ඇති වෙලා, මනෝ විඥානයකුත් ඇති වෙලා. මොකද මනසිනුත් ඒ කේක් එක ගැන කල්පනා හදන්න පුළුවන්. ඒ මනසිනුත් එයාට මේ සිතුවිලි ගොඩ නැගෙන්න පුළුවන්. මේ විදිහට පින්වත්නි ඇත්තටම කේක් ගෙඩියක් නිසා අපිට වෙලා තියෙන්නේ අපේ විඥානස්කන්ධේ මේරීමක්මයි, මෝරනවා මිසක් වෙන මොකක්වත් නැහැ. එතකොට අපේ ජීවිතය තුළ විශිෂ්ට ඥානයකින් අවබෝධ කරන්න තියෙන, ඒ කියන්නේ දුක ඉවර කරගන්න ශ්‍රාවකේකට, දුක හමාර කරගන්න ශ්‍රාවකයෙකුට විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගන්න තියෙන එකම දේ තමයි පංචස්කන්ධය පින්වත්. මේ පංචස්කන්ධ ලෝකයේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත්තට පස්සේ යාගේ අවිද්‍යාවයි භවතණ්හාවයි දෙකම අතුරුදහන් වෙනවා. අවිද්‍යාවයි භවතණ්හාවයි දෙකම නැත්තම් එයාට ඉතින් ආයෙ කරගන්න දෙයක් නැහැ. ඉතින් එයා එහෙම නිදහසේ ජීවිතය ගෙවනවා විතරයි. එතකොට දැන් බලන්න කේක් ගෙඩියක් නිසා, දිව නිසා, දිව ගැනත්, රසය ගැනත්, ජීවහා විඥානය ගැනත්, ස්පර්ශය ගැනත්, විඳීම ගැනත්, තණ්හාව ගැනත්, දිව මුල් කරගෙන ඇති වෙන ලෝකය ගැන දන්නේ නැතිකම නිසාම පින්වත්නි එයා තුල ඇති වුණා අභ්‍යන්තරය තුල විඥානස්කන්ධයක්. ඒක චක්කු විඥාන වශයෙන් ඇති වුණා, සෝත විඥාන වශයෙන් ඇති වුණා, ඒ ආහාරය ගැනීම තුල ඇති වුණා ජීවහා විඥානය. එතකොට විඥානස්කන්ධයක් Taman තුල මේරුවා. එතකොට මේ මෝරණ විඥානස්කන්ධයේ තුලම ඒ විඥානස්කන්ධයේ තුලින් එයා අඳුනගත්තා. රස විදියට අඳුනගත්තා. ඒ අඳුනා ගැනීම තුල පින්වත්නි සංඥා ස්කන්ධයක් Taman තුල මෝරන්න පටන් ගත්තා. හැඟීම් ටිකක් ඒකත්. ඊට වඩා වෙන මොකක්වත් නෙමෙයි. සංඥාව කියන්නේ හැඟීමක්. ඒකත් ඇති වෙලා නැති වෙලා යන එකක්. ඒ සංඥා ස්කන්ධය ඇති වෙනකොට ඒ රස භාවයන් හඳුනා ගැනීම තුලම ඒ රස භාව හඳුනාගත්ත මිනිස්යාගේ අභ්‍යන්තරය තුල රස භාවයන් හඳුනා ගැනීම තුලම යාට සැප වේදනාවක් ඇති වුණා. ශා වෙනදට වඩා කේක් එක අද රසයි. එදා කේක් එක මෙච්චර රස නෑ. ඔන්න සැප වේදනාවක් ඇති වුණා. එක්කෝ එදා කේක් එක නම් ඊට වඩා රසයි, අද කේක් එක නම් මෙලෝ රහක් නෑ. ඔන්න දුක් වේදනාවක් ඇති වුණා. වේදනා ස්කන්ධයක් Taman තුල නිර්මාණය වුණා. එතකොට වේදනා ස්කන්ධයක් නිර්මාණය වුණා කේක් කෑල්ලක් නිසා. ඇත්තටම අපි මේ කේක් කෑලි ඇස්සේ චොකලට් හොයනවා. ඒ කේක් කෑලි ඇස්සේ චොකලට් නෑ පින්වත්නි. එහෙම චොකලට් රහ කියලා එකක් නෑ. ඇත්තටම වෙන්නේ මොකද්ද? ඒ කේක් කෑල්ල නිසා මගේ ඇතුලේ හැඟීම් ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා. එතකොට මේ හැඟීම ඇති වුණාට පස්සේ දැන් බලන්න ඊට පස්සේ වේදනා ස්කන්ධයක් ඇති වුණා. ඊට අනුව පින්වත්නි
විඳින දේට අනුව සිතුවිලි පරම්පරාවක් හිතේ ඇති වෙනවා. සිතුවිලි ගණනාවක් හිතේ ඒ කාපු කේක් එකට අනුව හිතේ චිත්ත චෛතසික ධර්ම ටිකක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ සිතුවිලි ටිකට අනුව තමයි පින්වත්නි රූපය ස්කන්ධයක් විදියට රූපස්කන්ධයේ වෙනස් වීම ඇති වෙන්නේ කාපු කෑමට අනුව. එතකොට දැන් බලන්න ඇත්තටම කේක් කෑලි ඇස්සේ චොකලට් කෑලි හෙව්වට ඇත්තටම වෙලා තියෙන කේක් කෑල්ලක් මුල් කරගෙන මගේ පංචස්කන්ධයේ මේරීමක් විතරයි. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්ම ටිකක් මෝරගෙන ආවා මිසක් එහෙම උනේ ඇයි පංචස්කන්ධය මේ උපාදානයේ නොවන අවස්ථාව විදියට ධර්මයේ පෙන්වන්නේ සම්මා දිට්ඨියනේ පින්වත්නි. ඒතර සම්මා දිට්ඨිය නැති නිසා එයාට මේ පංචස්කන්ධ ලෝකය ගැන හරි දැක්මක් නැති නිසා එයා පංචස්කන්ධ ලෝකයට මුලා වුණා. රූපේට මුලා වුණා, විඳපු දෙයට මුලා වුණා. ඒක කෑම නිසා වෙන්න පුළුවන්, බලපු දෙයක් නිසා වෙන්න පුළුවන්, අහපු දෙයක් නිසා වෙන්න පුළුවන්, හිතපු දෙයක් නිසා වෙන්න පුළුවන්, දැකපු දෙයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් මේ නොදන්නා කමට රූපස්කන්ධය මේරුවා වේදනාස්කන්ධයක්. ඒ අහපු බලපු දැකපු දැනුණු දේවල් නිසා වේදනාස්කන්ධයක් මේරුවා. ඒ වේදනාස්කන්ධය මේරීම නිසාම පින්වත්නි එයාගේ ජීවිතේ හඳුනා ගැනීම මුල් කරගෙන සංඥා ස්කන්ධයක් මේරුවා. ඊට පස්සේ ඒ මෝරපු සංඥා ස්කන්ධයටත් ලෙන්ගතුකම් පාණ්ඩ පටන් ගත්තා. ඊට පස්සේ සංඥා උපාදානීය වුණා. ඊට පස්සේ චිත්ත චෛතසික සිතුවිලි පරම්පරාවක් ඇති වෙලා ඒ සිතුවිලි පරම්පරාවටත් ආසා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ සංකාරය උපාදානීය වුණා. ඊට පස්සේ පින්වත්නි විඥානස්කන්ධයක් ඇති වුණා. විඥානස්කන්ධයටත් ආසා කරන්න ආදරය කරන්න ලෙන්ගතුකම් පාණ්ඩ පටන් ගත්තා. මේ මතක් පටන් ගත්තේ මොකක් නිසාද? ඇත්ත කතාව දන්නේ නැහැ. ආයතන 6 හරහාමයි මේරුවේ. දිව ගැනවත්, රසය ගැනවත්, දිව්වා විඥානීය ගැනවත්, ඊට පස්සේ ජීවහා සම්පස්සේ ගැනවත්, ඊට පස්සේ ජීවහා සම්පස්යෙන් ඇති වෙච්ච සුඛ හෝ දුක්ඛ හෝ මධ්‍යස්ථෝ විඳීම ගැනවත් එයා දන්නේ නැතිකම නිසා. දන්නේ නැතිකම නිසාම එයා ඇලුනා. ඇලීම නිසාම පින්වත්නි එක්ුණා. එක්වීම නිසාම එයා මුලා වුණා. මුලා වීම නිසා මෙයා ආස්වාදයට අහු වුණා. ආස්වාදයට අහු වුණ නිසා මේ විදියට මේ විඥානස්කන්ධය, සංඥාස්කන්ධය, වේදනාස්කන්ධය, සංකාරස්කන්ධය, රූපස්කන්ධය කියන ක්‍රමයට පංචස්කන්ධය අනාගතයට මෝරන්න පටන් ගත්තා. ඒ මෝරගෙන ගිහින් යාගේ ජීවිතය මේ උපාදානීය වීම නිසාම භවයට ඇදිලා ගියා පින්වත්නි. ඒතර මෙන්න මේක තමයි පින්වත්නි පංචස්කන්ධ ලෝකයේ සත්‍ය ක්‍රියාවලිය. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය එහෙමනම් ඇති වෙන්නේ ආයතන 6 හරහාමයි කියන එක දැනගන්න. එහෙමමයි පින්වත්නි. ඒක වෙනසක් නැහැ. ආයතන 6 නිසාමයි මේක මෝරන්නේ. ආයතන 6 ගැනත් චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ආයතන 6 ගැනත් බාහිර ආයතන වෙච්ච රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ආයතන 6ත් ඒකයි උන්වහන්සේ මතක් කරන්නේ මේවා ගැන දැනගන්න ඕන. ඒකනේ මේ රූපය ගැන දැනගන්න ඕන. මේවා හැවෙන වෙනම දැනගන්න ඕන පින්වත්නි. මේවා වෙන වෙනම දැනගත්තට පස්සේ තමයි මේ කාරණාවල සත්‍ය ස්වභාවය දැනගත්තට පස්සේ ඒවට මුලා වෙලා අහු වෙලා වසඟ වෙලා යන්නේ. ඒතර ඇත්තම කතාව දැනගත්ත කෙනෙකුට අපි මේ සමහර වෙලාවට ඒ දිහා බලාගෙන ඉන්නකොට අපිට පටිගයක් වැඩෙනවා. දැන් සමහරට ස්වාමීන් වහන්සේ නමක් කියලා හිතමුකෝ. ස්වාමීන් වහන්සේ නමක්ගේ පාත්‍රයට කවුරු හරි පින්දපාතේ වඩිනකොට මොනවා හරි මාළු කෑල්ලක් ඒ මිනිස්සයාට ඉච්චරයි තියෙන්නේ උයාගත් එක. ඒක දානි පාත්‍රයට දැම්මොත් ඒ හාමුදුරුවෝ ඒක පිළිගත්තොත් ඒ පිළිගැනීම දිහා බලාගෙන අපි මොන්න තරම් දේවල් කල්පනා කරනවද? නමුත් උන්වහන්සේට තියෙන යැපෙන අදහස විතර නම් උන්වහන්සේට යැපෙන අදහස විතරක් තියෙන කෙනාට පොල් සම්බෝලෙකුයි මාළු කෑල්ලයි අතර කිසි වෙනසක් නැහැ. ඒ වෙනසක් නැතුව ඉන්න පුළුවන් විදිය තමයි පින්වත්නි උන්වහන්සේ දකිනවා මේ පංචස්කන්ධ ලෝකයක් හැඟීම් ටිකක් ඇති වෙලා නැති වෙලා යනවා හුළඟක් වගේ. මේකේ සාරයි හොඳයි යහපත් කියලා අල්ලන්න මේකේ කිසිම දෙයක් නැහැ. එතකොට ඒ ඇතිවෙච්ච එයාගේ හිතේ ඇතිවෙච්ච පින්වත්නි එහෙම පුද්ගලයෙක්ගේ ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන් ගිහියෙක් වුණා. එහෙම ඇතිවෙච්ච ඒ සිතුවිල්ල තුල ඉඳලම පින්වත්නි තව දුරටත් හිත පිරිසුදු කරගන්නවා මිසක් වෙන විකල්පයක් නැහැ. ඒ නිසා ඒකයි බුද්ධ දේශනාව කියන්නේ උපන් සමාධිය තුලම පිහිටලා
ඒ මොකක් හරි කුසල් සිතක ඒකාග්‍රතාවයක් මුල් කරගෙන ඇතිවෙච්ච සමාධිය තුළම පිහිටලා Tamanගේ හිත පිරිසුදු කරගන්න කියලා. කොහොමද හිත පිරිසුදු කරගන්නේ? උපන් සමාධිය තුළම පිහිටලා හිත පිරිසුදු කරගන්නවා. හරියට ළිඳක් පිරිසුදු කරනකොට ඒ ළිඳ පිරිසුදු වීම නිසා පින්වත්නි, කියන්නේ ළිඳක් පිරිසුදු කරනකොට පල් වෙච්ච වතුර ළිඳේ තියෙනවා නම් ඒ වතුර එළියට විසි කරනකොට තව දුරටත් පිරිසුදු වතුර එන්න පටන් ගන්නවා. එතකොට මේ පිරිසුදු වතුර එනකොට ඒ පිරිසුදු වතුර වලින්ම ලිම්බැම්මත් හොදලා වතුර විසි කරනවා වගේ උපන් සමාධියම පාවිච්චි කර හිත පිරිසුදු කරන්න. එහෙම නැති වුණොත් එහෙම පින්වත්නි, එයාගේ ඇස කන නාසය දිවකය මනස මුල් කරගෙන පංචස්කන්ධ ලෝකයේ අනාගතයට මෝර ඉස්සරහට යනවා මිසක් එයාට ඊට වඩා වෙන මොකක්වත් අහුවෙන්නේ නැහැ. එතකොට මේ පණිවිඩය දන්න කෙනා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය ඔස්සේ පංචස්කන්ධයක් උපාදානයේ වෙවි සකස් වීම දක්වාම එයා ඒ වැඩපිළිවෙල කරන්නේ නැහැ. ඒ හේතුව තමයි මේ මොහොතේ ඇතිවෙච්ච කෙලෙස් මේ මොහොතේම නිරුද්ධ කරගන්නවා. ඒ කියන්නේ මේ මොහොතේ කෙලෙස් හිතට ඇති වෙනකොට කය නිසා හරි වචනේ නිසා හරි හිත නිසා හරි මොනවා හරි කෙලෙසයක් මේ මොහොතේ ඔබගේ හිත තුළ ඇති වුණා නම් දක්ෂ වෙන්න පින්වත්නි මේ මොහොතේ මේක අයින් කරගන්න. මේ මොහොතේම අයින් කරගන්න. හේතුව මේ මොහොතේ ඇතිවෙච්ච කෙලෙස් මේ මොහොතේම අයින් කරන්න බැරුව කෙලෙස් පල්ලුනොත් එහෙම අයින් කරගන්න ලේසි නෑ. ඔබ දැකලා ඉතින් ගෙවල් වල වලන් වල බත් උයනකොට අඩියේ බත් එක රොස් වෙනව නේද? අඩියේ බත් මුට්ටිය රොස් වුණාට පස්සේ ඒ රොස් වෙච්ච බත් මුට්ටියේ එයා එදාම ඒක හොද බත් මුට්ටිය පිරිසුදු කරේ නැත්නම් ඔබ ඔය ගෙවල් වල උයන අය නම් දන්නව ඇතිනේ. ඒක සුද්ධ කරගත්තේ නැති වුණාට පස්සේ කියන්නේ හරියටම මේ රොස් වෙච්ච දවසේම හොඳට ඒක පිරිසුදු කරගත්තේ නැති වුණාම ඒක කාලයක් යනකොට පින්වත්නි මේ වාජනේම කළු පාට ලොකු ලපයක් හිටිනව නේද? ඇයි? එයා ඒ රොස් වෙච්ච දවසේ ඒක පිරිසුදු කරලා නැහැ. ඒක කල්යන්න ඒක මුල් බැහැ ගන්නවා. ඒක පිරිසුදු කරන්න ලේසි නෑ. ඒක පිරිසුදු කරගන්න මහා වෑයමක් දරන්න ඕන. ඒ වගේ පින්වත්නි හිතෙත් මේ මොහොතේ ඇතිවෙච්ච කෙලෙස් ටික මේ මොහොතේම නිරුද්ධ කරලා දාන්න බලන්න. ඒක බොහොම පහසු වැඩක් නෙමෙයි. හරියට ඒ මොහොතේ හිත පිරිසුදු කරගත්තොත් ඒ මොහොතේ කෙලෙස් වලින් පීඩා විඳින්නේ නැති තැනකට හිත හදාගත්තොත් එහෙම කෙලෙස් මෝරන්නේ නැහැ. කෙලෙස් මෝරන්නේ නැති නිසාම ආයතන 6 හරහා එයා මේක වැරදි විදියට අල්ලගෙන පංචස්කන්ධ ලෝකේ අනාගතයට මෝරන්නේ නැති තත්වයක් එනවා පින්වත්නි. ඒ නිසා හොඳම දේ තමයි පින්වත්නි ඔබේ ජීවිතේ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න එක. ඒතර කෙලෙස් වලට ප්‍රතිචාර දැක්වීම ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6 මුල් කරගෙනමයි මේ ක්‍රියාවලිය ගැට ගැහෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රතිචාර දැක්වීම මුල් කරගෙන තමයි පින්වත්නි මේ ක්‍රියාවලිය දිගේ හැරෙන්නේ. දැන් කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක නවත්තුවොත් කෙලෙස් සමග දීගේ හමාර වෙනවා. කෙලෙස් සහිත ජීවිතේ හමාර වුණොත් ඒ හමාර වෙච්ච ජීවිතය තව දුරටත් පින්වත්නි එයාගේ ජීවිතය මේ කෙලෙස් එක ගනුදෙනුවක් නෑ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ කෙලෙස් නෙමෙයි, අපි කෙලෙස් වලට ප්‍රතිචාර දැක්වීමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න පංචස්කන්ධේ මෝරන්න පටන් ගන්නවා. එතකොට කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න තාක්කල් පින්වත්නි ඒ කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න ජීවිතය කෙලෙස් වලට අනාගතයට මෝරන්නේ නැහැ. දැන් කසාද බැඳපු මිනිස්සෙක් විවාහයටපත් වෙච්ච මිනිස්සෙක් ඒ gedara නෝනට කතා කරන්නේ නැහැ කියලා හිතන්න. ඔන්න අලුත බැඳපු දෙන්නේ. කතා කරන්නෙත් නැහැ, බලන්නෙත් නැහැ, hina වෙන්නෙත් නැහැ. ඉතින් මේ මොකක්වත් නැහැ. එතකොට ඒ විවාහ ජීවිතයේ දිගට පවතීද? පවතින්නේ ඇයි? ප්‍රතිචාර දක්වන්නේ නැහනේ. කතා කරනාට කතා කරන්නේ නැහැ, hina වුණාට hina වෙන්නේ නැහැ. දැන් අලුත විවාහ වෙච්ච දෙන්නෙකුට ඒ වගේ අලුත් කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා හිටියොත්, අලුත් කෙලෙස් එක්ක අන්තර් සම්බන්ධයක් හදාගන්න නැතුව හිටියොත්, අලුත් කෙලෙස් එක්ක ඇඟැලුම්කමක් නැතුව හිටියොත් එහෙම ඒ අලුත් කෙලෙස් නිසා පින්වත්නි පංචස්කන්ධ ධර්මයේ මෝරන්න පටන් ගන්නෙ නැහැ.
එතකොට අලුතෙන් විවාහ වෙච්ච දෙන්නෙක් ඒ විවාහය තුල අලුතෙන් විවාහ වෙලා ඒ විවාහය තුල පින්වත්නි කතා කරන කෙනාට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඊට පස්සේ hina වෙන්නෙත් නැහැ. ඊට පස්සේ කතා කරන්නෙත් නැහැ. දැන් අලුත් විවාහ වෙලා තියෙන්නේ. එතකොට ඒ දීගේ ලොකු කාලයක් පවතීද පින්වත්නි? ඒ දීගේ වැඩි කාලයක් පවතින්නේ නැහැ. හේතුව තමයි මේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ නේ. ඒක ඉක්මනට දීගේ හමාර වීමක් කර වෙන විකල්පයක් නැහැ. එහෙමනම් අපිට එක දෙයක් තේරෙනවා කෙලෙස් වල නෙමෙයි ප්‍රශ්නය. කෙලෙස් වලට ප්‍රතිචාර දැක්වීමයි ප්‍රශ්නය. කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන එක නවත්තුවොත් කෙලෙස් සමග පවතින දීගය හමාර වෙනවා. අන්න ඒ විදිහට පින්වත්නි මේ ජීවිතේ දිහා බලන්න පටන් ගන්න. මේ ලෝකේ සාධාරණේ නෑ. මේ ලෝකයේ අත්වැල් බැඳගෙන දුක හමාර කර ගැනීමකුත් නෑ. මේ ලෝකයේ සාධාරණේ බලාපොරොත්තු වෙන්නත් එපා. දරුවගෙන් සාධාරණේ, අම්මගෙන් සාධාරණේ මේ විදිහට හිම් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ අසාධාරණ ලෝකයේ අසාධාරණීට වඩා වැඩියෙන් මුකුත් හම්බ වෙන්නේ නැහැ. නිසා තමන්ව නිවාගෙන තමන්ව සුවපත් කරගෙන මේ ජීවිතේ හමාර කරගන්නවා විනා වෙන මොකක්වත් ඇත්තේ නැහැ. හරි ලස්සන දේශනාවක් තියෙනවා නවකම්ම සූත්‍රය කියලා. නවකම්ම කියලා භාරද්වාජ ගෝත්‍ර බමුණෙක් දවසක් කැලේ මේ ලීරනවා. කැලේ ලීරනකොට බුදුරජාණන් වහන්සේ සල් ගහක් යට වාඩි වෙලා හිටියා. එතකොට මේ නවකම්ම කියන භාරද්වාජ ගෝත්‍ර බමුණාට හිතුණා මම නම් මේ කැලේ වැඩ කරනවා මේ ශ්‍රමණයා මොනවා කරනවද දන්නේ නැහැ මේ කැලේට වෙලා. දැන් මම නම් මේ කැලේට වෙලා ඉන්නේ මේ වැඩ ටිකට. මම මේ ලීරනවා මෙතන මට වැඩ ගොඩක් තියෙනවා. හැබැයි මේ ශ්‍රමණයා මොකටද මේ කැලේ ඉන්නේ කියලා ළඟට ගිහින් ඇහුවා. මේ ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ මේ කැලෑවට වෙලා සල් ගහක් යට වාඩි වෙලා ඔබ වහන්සේ මේ මොකද කරන්න කියලා ඇහුවා. ඒ වෙනාවේ උන්වහන්සේ මතක් කරනවා නමේ වනස්මින් කරණීය මත්ති උච්චන්න මූලං මේ වනං වනේ මට මොකුත් වැඩක් නැහැ කියනවා. හේතුව තමයි මම කෙලෙස් වනය සම්පූර්ණයෙන්ම ගලවලා දැම්මා කියනවා. මට දැන් කිසිම කෙලෙස් හුලක් නැහැ කියනවා. ඒ කෙලෙස් හුලක් නැති නිසා මං කැලේ මේ හුදකලාවට වෙලා ඇලිලා වාසය කරනවා කියනවා. එතකොට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් කරාට පස්සේ කියන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හරහා පංච උපාදානස්කන්ධයට මෝරණ්ඩ නොදී හිටියට පස්සේ ඒ කියන්නේ සම්මාදිට්ඨිය තුලින් උපාදානයේ නොවන අවස්ථාවකින් මේක පටන් අරගෙන ඒ ස්වභාවය ස්ථාවර වුණාට පස්සේ ඉතින් ඒ අවසාන දැනීම් මාත්‍රයත් විදර්ශනය කර ඉන්නවා හැර ඒකට වෙන විකල්පයක් නැහැ පින්වත්නි. ඒ නිසා අපිට තියෙන එකම දේ තමයි මේ කෙලෙස් හුල් ටික උදුරලා දාන්න, කෙලෙස් වනේ කපලා දාන්න. මුල් වලින්ම කෙලෙස් වනේ ගලවලා දානවා නම් ආර්ය ಜಾති ඉපදීම විතරයි. ඒක සම්මා දිට්ඨියෙන් පටන් ගන්න ඕන එකක්. අපිට පුළුවන් වුණා ආර්ය ಜಾතිය උපදින්න. ආර්යා ජාතෝ නාබි ජහනාමි. ආර්ය ಜಾතිය අපට උපදින්න පුළුවන් වුණොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ ආයතන හය ඔස්සේ උපාදානයේ නැවතිලා මේ දුක හමාර වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආර්ය ಜಾතියේ උපන් ශ්‍රාවකයාට දැන් එහෙමනේ මේ අඟුලිමාල හාමුදුරුවෝ කියන්නේ මම ආර්ය ಜಾතියේ ආර්යා ජාතෝ නාබි ජානාමි මං ආර්ය ಜಾති ඉපදුණු දවසේ ඉඳලා සත්තු මැරුවේ නැහැ කියලානේ උන්වහන්සේ කියන්නේ. එතකොට අපිට පුළුවන් වුණොත් ආර්ය ಜಾතිය තුල ශක්තිමත් වෙච්ච ශ්‍රාවකෙක් විදියට උපදින්න ඒ ආර්ය ಜಾතිය තුලමයි ඒ උපදින්න තියෙන සම්මා දිට්ඨිය තුලින්. සම්මා දිට්ඨිය තුලින් ආර්ය ಜಾතිය උපන්නොත් විතරයි පින්වත්නි මේ පංචස්කන්ධේ උපාදානයේ නොවෙන්නේ. උපාදානයේ නොවුණු නිසා ඒ ආර්ය ಜಾතිය ගර්භාෂයකින් එළියට එනවට වඩා සුන්දරයි. හේතුව තමයි ආයතන හය හරහා උපාදානීය සකස් වෙන්නේ නැහැ ආර්ය ಜಾතිය තුල. ඒ නිසා ඔබ හැම දිනාටම අපි තා කරුණාවෙන් කියන්නේ මේ ආයතන හය ඔස්සේ උපාදානස්කන්ධයක් සකස් නොවන අවස්ථාවට සම්මාදිට්ඨික වෙලා ඒ සම්මාදිට්ඨිය තුල නීවරණ ධර්මයන් ඔස්සේ මේ පංචස්කන්ධයේ ආවරණය වෙලා තියදී නීවරණ ධර්ම ටික ගලවාගෙන මේ මොහොතේ හිත පිරිසුදු කරගනිමින් තමන් තුළ ඇතිවෙන මේ නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම දකිමින් මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම නිදහස් වීම පිණිස මේ දේශනාව ඔබට උපකාර වේවා, හේතු වේවා, වාසනාව වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම
තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං